දැන් ඉතින් අහන්න ඕන එකක් තියෙනවා ඔකේ. අර ඉස්සරහට ගමන්. ධ්‍යාන. ඔව්. ධ්‍යාන කරනවා කියන වචනේදී පෙන්වන්නේ යම්කිසි අපේ බලාපොරොත්තුවක් තියනවා නම් යම්කිසි දෙයක ආස්වාදයක. කාමාවචර ආස්වාදයක් හෝ රූපාවචර ආස්වාදයක් හෝ අරූපාවචර ආස්වාදයක් හෝ මනසෙන් ගොඩනගලා විඳිනවා නම් ඒ වින්දනය කිරීමට අවශ්‍ය කරන දෙයට බාධක හරියක් තියෙනවා. ඒ බාධක හරිය සියල්ල ඉවත් කරන්න ඕනේ. ජවා හරිනවා කියන්නේ ඒක. දැන් කාමාවචරයේ තියෙද්දි රූපාවචර ආස්වාදයට බාධකයි. කාමාවචර අදහස් දවා හරින්න ඕනේ. ඒකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල දවා හරින්න ඕනේ. ඒකට කියනවා ධානය කරනවා. මේ ප්‍රාවස් කියන ධාන අංග වශයෙන් සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මේ ආදි වශයෙන් ධානාංග හැටියට සත්‍ය වෙන හැටි විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා. ඒ වයින් තව හුඟක් විග්‍රහයි. කෙටි අදහස උත්තරයි. ධාන කරනවා කියන්නේ ඔව් පඨම ධානය ද්විතීය ධානය ඒ ධානයමයි නේද? ඒවම තමයි. ඒකම තමයි ධාන වෙන්නේ. ඒකමයි දැවිලා. ඒකමයි දැවිලා. ඉතින් එතකොට ඒ වගේම ධාන කියන වචනේ ගත්තාම දවා හරිනකොට සමහර ලාවට නරක දෙයක ආස්වාදයේ විදිහට හොදේ දවා හරින්නත් පුළුවන්. ඒ අනිත් පැත්ත. දැන් ධානපත්‍ය කියනකොට අර ධාන වලට විතරක්ම නෙමෙයි. ඈ? පංචකාමයේ විඳින්න නම් ඒකට බාධක දවා හරින්න. දවා හරලවනේ ඒකට බහින්න. ඒකත් ධාන. ඉතින් ධාන කියන වචනේ කිව්වහම ඔක්කොම මේ රූපාවචර අරූපාවචර ධානය විතරක් නෙමෙයි. ධානය කරනවා කියන්නේ ඒක. විරුද්ධකාරක ධර්මයන් දවාහරලා හිටන් අවශ්‍ය දෙයක මඟ සකස් කරගන්න. මේක තමයි ධානයපත් වෙනන්න මාර්ගපත් වෙනවා. මාර්ගයට බාධා අයින් කරගත්තාම මාර්ගය සුද්ධ වෙනවා. මොන පැත්තද? ඔක තමයි සසල ප්‍රයත්නක් ගොඩනගන ක්‍රම රටාව. මේකේ මූල ධර්මය මොකද? ආස්වාදය. ආස්වාදය අවිද්‍යාව නිසා දැහ ගන්න නිගමනයක් තියෙනවා ආස්වාදයේ හොඳයි කිය. ඒ ආස්වාදයේ ලබා ගැනීම සඳහා හය ආකාරයක් තියෙනවා. ඒකට හිතේ නරක පැත්තට දුස්චරිත පැත්තෙන් ආස්වාද ලබන්න ලෝභ දේශ මොහ සමග හිටින්න. දුස්චරිත පැත්තෙන් ලබන ආස්වාදයකට නම් අලෝභ දේශ මොහ සමග හිටින්න. ඔන්නේ කියන හේතු හයේ තියෙන අත කරලා හිටන් ලෝභ දේශ මොහයි අලෝභ දේශ මොහයි කියන දෙකෙන් පුඤ්ඤාභි සංකාරයි අපුඤ්ඤාභි සංකාරයි දෙකම ගෙවා හැරියා. අවිද්‍යාව දුරු කරපුවා. 24 මුල කැපුණාට පස්සේ 24පත් වීම නිදහස් වෙලා හේතු නිරෝධ කරලා හේතු බංගා නිරුද්ධති කියන දේපත් වෙනවා අරිහත් වෙනවා. ආස්වාදයේ මුල් කරගෙන ගොඩනගෙන ආකාරයයි වෙන්නේ. ඒ නිසාම යලි යලි ගොඩනගෙන ආකාරය. යලි යලි භුක්ති විඳින ආකාරය. ওই ටික තමයි පෙන්නන්නේ. ප ဋ ාණ ප්‍රකරණේ විග්‍රහයෙන් සූවිසි ප ဋ ාණේ වෙන්නේ ওই ටික. පට්ඨයෙන් ආපු න්‍යාය තමයි ප ဋ ාණ. ඈ අලෝභාදී සමෝහ ඔව් දක්ෂණයක් නෙමෙයි අලෝභාදී සමෝහයටපත් වෙනකොට ඒකට විරුද්ධතාවයක් නැහැ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. එක්කෙනෙකුට හිතෙනවා දානයක් දෙන්න. ලෝභයෙන් දන් දෙන්න බෑ. එතකොට නිර්ලෝභී වෙන්න අලෝභයෙන් දන් දෙන්න ඕන. නමුත් අපේ අයිතිවාසිකම් විතර නෙමෙයි අපි තවත් ඒවාට බැඳිලා ඉන්න රාමුවක් තුල ඉන්නේ. එක්කෙනෙක් දන් දෙන්නලා විකාර කතා කරනවා අපේ තියෙන සල්ලි ටික ඇති කරන්නයි. සැකේදී වැඩ විකාර පටන් වැඩ නැද්ද කරන්න. දාරි දුන්න නැතුවට මේ ළමයින් කන්න ටිකක් නැහැ. පොක්වත් ටිකක් ගන්න නැහැ. ඒ පැත්තේ හින් ඉස්කෝලේ යන්න බෑ කියලා උන් කෑගෙන හඳුමක් නැහැ. මේ මිනිහා දන් දෙන්න හැටිලා ඔක්කොම තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි බලාපොරොත්තු වෙන අලෝභයට බාධකයක් ආවේ නැහැ. අලෝභයත් හිටින්නේ නැද්ද ගැටීමක හේතුවකට බලපන්නේ. අලෝභයේ ගැටීමට කියන්නේ අලෝභයට ගැටීමට උපනිශ්‍රේ වෙන්නේ. නිශ්‍රේ නෑ ඒක. අලෝභයේ ගැටීමට නෙවෙයි තියෙන්නේ. නමුත් ඒකට විරුද්ධ වෙන උපනිශ්‍රේ තියෙන්නේ. ආසන්නයේ ඉඳලා හිටන් ඒකට බාධා පවුනෝනේ. බලාපොරොත්තු දෙන්නම නම් ඒකට බාධා පවුනෝනා කියනකොට මොකද වෙන්නේ? මනස විරුද්ධතාවයක් ඉන්නේ. සීලයේ අලෝභ දේශ සමෝහයන්ට සම්බන්ධ වෙනවා. අලෝභයට ආදේශයට සම්බන්ධයි. භාවනාවත් ඒවක අලෝභයට ආදේශයට සම්බන්ධයි. හිත පොයේ සිල් ගන්න යන්නේ. ඕ මගුල කියන්නේ දැම තියලා ඇහත් තියෙනවා.
වැඩ නැතුවට එක දවසක් නිවාඩු තියෙන මාසෙට එදත් මිනිහා දිල් ගන්න යන්නේ. මම ගෙදර කොච්චර වැඩ තියෙනවද? අනේ මේ කාල කන්නේ මිනිස්සු කියලා මට ඉච්චලියා කියලා. අදෝලා කියලා පටන් ගන්නවා භාර්යාව මොකද වෙන්නේ? දැන් තවගේ හිත දෝෂය වෙන්නේ තමන් යහපත කරගන්නයි ගියේ. බාධා නිසා. ඒක දෝෂයට හේතු වෙන්නේ. ඊළඟ මේ පැවැත්ම තුළ තියෙන හොඳ ඒවා කරන්න ගියහම නරක පැත්තෙන් කරදරයි. නරක ඒවා කරන්න ගියහම මේ පැත්තෙන් කරදරයි හොඳ පැත්තෙන් බාධකයි. ඒකේ උරුම කරදර එකක් එනවා. අනික යහපත් අයගෙන් බාධක එනවා. ඒ කරන අසත්පුරුෂ වැඩවල. මේ දෙපැත්තෙමත් ගැටීමට හේතු වෙනවා. ඇලීමටයි ගැටීමටයි හේතු වෙන්නේ මුලාවට හේතු වෙනවා නිසා. සිද්ධ වෙන්නේ අසහනයක් කියලා දැනගත්තාම. මට සිල් ගන්න ඕනේ නැහැ නොගන්න ඕනේ. මට භාවනා කරන්න ඕනේ නැහැ නොකරන්න ඕනේ. මේ දෙකේ තියෙන ප්‍රශ්නේ මම ඒකවත්. අන්තිර කෝකේ ඉන්නේ වල වුණාම කෝකේවත්. මේකට කවුරුන් නම් කියන්නේ. ගැටීම විතර දාපේදා. එපා. වාණි ගන්න. මට ආවු තිබුණත් එක නැගත්තා. සිල් ගත්තත් එක නැතත් එක. ඊයර මම නැතුණා. සිල් ගන්න එපා කිව්වා. ඒ වහන්නේ. අනේ මං සිල් ගන්න ඕන කිව්වොත් එහෙම එහෙර වහන්න තියෙනවා. මම සිල් කරන්න ඕන කිව්වොත් එහෙර වහන්න තියෙනවා බාධක. කොලත් එකක් නෙකොලත්. එහෙර තියෙනවා. එහෙර වහන්නේ නැහැ. දැන් දුකේ නිදහසේ දෙන්නේ පුණ්‍ය භාව වහිනාසදී. පින්පව් දෙකේම අදහන පහ කළා. ලෝකේ හොඳවා කරන්න තියෙන ආසාවත් ඉවරයි. නරකේවා කරන්න තියෙන බලාපොරොත්තුවත් ඉවරයි. හොඳවා කරන්න ගියත් හම් වෙන්නේ දුක් කරදර. නරකේවා කරන්න ගියත් හම් වෙන්නේ දුක් කරදර. එහෙනම් හොඳයි නරකයි දෙකෙන් හැදිලා තියෙන ලෝකෙම දුක් කරදර. මට මේ දුක් කරදරයි ලෝකේ නිදහස් වෙන්න නැමිසා මට ඔකේ තව ඇඟිලි ගාව හොඳ ඒවා කර කර ඉන්න මට ඕනේ. අනිකයටත් මම කියන්නේ හොඳයි නරකයි කියෝ යන්නේ දුක් කරදර වෙලයි. ওই දෙකම තියෙන දුක් කරදරේ ලෝකේ නිදහස් වෙන්න බලන්න. ඉදාරෙන් දුකේ නිදහස්. ඔක තමයි බුදුදහම. අනික ලෞකික දහම. ඔය දෙක වෙනස තෝරගන්න. ලැබෙන හැටියට කටයුතු කරනවා මිසක් ආයතරයක් මම මේක කරන්න ඕනේ කියන එක නේ. ආර්ය තත්ත්වයටපත් වෙලා උඩට යන්න යන්න ඔය අදහස ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අරිහත්ත්වයටපත් වෙනකොට මට අහවල් එක කරන්න ඕනේ කියලා මට කරන්න එකක් නැහැ. මොකක්ද කරන්නේ? මට ප්‍රශ්න නැහැ. කියන දෙන්න වැටෙනවා. ලෝකයේදී යහපතින් දයානුකම්පාවෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණොත් ඉතින් කටයුතු කරනවා. ඒ විලාමයකට බාධකයක් කරනොත් ඒත් යන ප්‍රශ්නයක්. අන්න ඒතකොට අත්හැරී ගියා, නොඇලී ගියා, මිදී ගියා කියන ලෝකෙන් අත්හැරී ගියාම සුගතියත් අත්හැරියා, දුගතියත් අත්හැරියා. ওই දෙකේම නෑ. ඊළඟ ලෝකේ අල්ලගන්න කොතරකවත්. තුන් භවයේම නිදහස් වුණා භව නිරෝධය. මොන භවකත් නෑ. රහතන් වහන්සේගේ මෙබඳු භවයක් ඇති කෙනෙක් කියලා කියන්නේ විදිහක් නෑ. එහෙම භවයක් නෑ රහතන් වහන්සේ. භව නිරෝධය. අනිකාර භව තියෙනවා. යම් භවක ඇති නිසා ඊයර භවට විරුද්ධ දේවල් එන්න ප්‍රශ්නේ. භව නිරෝධ කරගත්තාම ප්‍රශ්නේ නිදාන. රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කියන එක. ඔව්. අලෝභ සමෝහ වලට සම්බන්ධ නේ? ඒක නෙමෙයි. නෑ. රාග දේශ මොහ ඒ වගේම එක පැත්ත. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ. රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ. ෂේ කර දෙන්න. අලෝභ සමෝහ රාගසේ කරගන්නවා. ඔව් අලෝභ දේශ මොහ කියන එක රාග වලට වැටෙනවා. කාම රාග, එක රූප රාග, එක අරූප රාග. කාම ලෝකේ කාම ආස්වාදයේ සුගතියක බලාපොරොත්තු වෙනවා නම් අලෝභයෙන් ඒක ලැබෙනවා. ඒක කාම රාගය. ධානලාභී ලයිටන් සුගතියෙන් බබලෝ බලාපොරොත්තු වෙනවා නම් ඒක රූප රාගය. ඒ වගේම අරූප ලෝක බලාපොරොත්තුෙන් භාවනානුක අරූප සමාධි වඩනවා නම් ඒක අරූප රාගය. රාගක්ෂය කරගාම ඒ තුනේම ඉවරයි. ද්වේෂ මොහ දෙකම සතර පාගත වෙන පැත්තට තියෙන හරිය නිසා දේශක්ෂය මොහක්ෂය කරනවා ඒ පැත්තත් ඉවරයි. රාගක්ඛය නිබ්බානං, දේශක්ඛය නිබ්බානං, මොහක්ඛය නිබ්බානං කිව්වේ ඒක. ඔව්. ඒකලා නම් හරි. සූවිසි ප්‍රත්‍යේ වෙන්න පහරේ ඒ වුණා ලෝකෙම ඒ වුණා. එක දෙනකවත් නෑ මූල ධර්මෙ පින්නේ. ස්වාමීන් වහන්සේ
පුරේ ජාතයි පත්‍ය ජාතයි. පුරේ ජාත. ඔව්. පුරේ ජාත කියලා කියන්නේ මුලින් ජාත වෙනවා කියන්නේ උපදිනවා හට ගන්නවා. පුරේ ජාත කියලා මුලින් හටගන්නේ. පච්චේ ජාත කියලා කියනවා පසුව හටගන්නේ. දැන් මේ ආස්වාදයට බලාපොරොත්තු වල මුලින් හටගන්න ඒවත් ප්‍රත්‍ය වෙනවා පස්සේ හටගන්න ඒවත් ප්‍රත්‍ය වෙනවා. දැන් ආස්වාදයයි බලාපොරොත්තු. දැන් අපි වැඩ කරනකොට අපිට විශ්වාසයක් ඇති වෙනවා මේ විදිහට වැඩ කරගෙන ගියොත් මට මේ જાතිය දෙයක් මේ හේතුවෙන් හම්බ වෙනවා කියලා. ඒ හම්බ වෙන දේ ගැන බලාපොරොත්තු තියාගෙන. ඔහු ඒ ආස්වාදය හා සම්බන්ධ වෙන්නේ. දැන් මගුල් ගෙදර හෙටයි. පංචකාමී හිරම ආස්වාදින්න බලාපොරොත්තු වෙන නිසා හෙට තියෙන මගුල් ගෙදර අද හැප්පෙන්නේ නැහැ. මල මාල. පස්සේ ජාත නෙවෙයි. පස්සේ හැම එකේ දැන් ඉඳන් ප්‍රත්‍ය නේද? ඒ තියෙන්නේ. මේ අපේ ඇඟිම ඔය ටික පේනවනේ අවුතේ යන්න දෙයක් නැහැ. මේක කරන්නේ කොහොමද දැන් ටික පස්සේ කරන එකක් ඉන්නවනම් ඒක සිහි කරගලා පස්සේ තව අනාගතයේදී වෙන එක සිහි කරලා දැන් අපි ආස්වාද විඳින්නේ නැහැ. ආස්වාදේ කය සකස් වෙන්නේ නැද්ද? කල්පිය. සකස් වෙන්නේ. මේ පත්‍ය જાති දැන් පත්‍ය වෙන්න දාස්වාදී. පුරේ જાතියත් පත්‍ය වෙනවානේ. මුලින් හටගත්තේ ආධාර කරන උපකරණ කරගෙන ඒකේ බණේ පටන් ගන්නවා. මේ මුලේවත් පත්‍ය වෙනවා. දැන් මේ පුරේ જાතේ පත්‍ය જાත පත්‍ය කියන එක ආචාර්යවාද තියෙන ප්‍රශ්නයක් කියනවා. ආචාර්යවාද වලින් මේ විවිධාකාර ආචාර මත ભેද තියෙන එක. පත්‍ය જાත පත්‍ය කියන්නේ. විපදිච්ච නැති එක කොහොමද දැන් ආස්වාද දෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. මේ පැහැදිලිව පේන තියෙන එක මොකක්ද අපිට ප්‍රශ්න කරන්නේ? ඒක ප්‍රශ්න කරන කිසිම දෙයක් නෑ. අන්නේ ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ආර්ති අවිගත, නැති විගත. ওই දෙකම එකයි කියන හැමත් වස්තුව ගන්න. දකින්න නැති නැද්ද? යමක් අත්ති නම් ඒක අවිගතයි. ඒගොල්ලෝ දැන් ඔය ආචාර්යවාදෙන් දන්නේ එහෙම. නැති නම් විගතයි. කියලා හැම ගන්න. මේ අත්ති නැති විගත අවිගත විගතව තෝරගන්න බෑනේ. දැන් මිනිස්සෙක් ඉන්නවා. අත්ති. ගලක් උස්සන්න කියනවා කිලෝ 100 විතර. ළමයාට බෑ. ඒක ළමයා තව අත්ති වල ඉන්නවා. අවිගත කියන්නේ අවිගත සත්‍යය කියන්නේ එතන ඒට ගැළපෙන තත්ත්වෙට ළමයා නැහැ. එතන ගත වුණා නම් ඒක ගල උස්සන්න බලන්න තරුණයෙක් වෙන්න ඕනේ. ඉතින් ආවි නැති කෙනා තව අවිගතයි. අත්ති තියෙනවා. ඒ විගත කියන්නේ මිනිහෙක් ඉන්නවා. අත්ති. අර ගල උස්සන්නේ මිනිහට වයස ගිහින්. කාලේ ගත වෙලා. කොහොමද ඉන්නේ ගල උස්සන්නේ? තරුණ කාලේ කරන්න පුළුවන් එක පහළ කාලේ බෑ. අත්ති තියෙනවා. නැත් අත්ති ඇති හැම එකක්ම අවිගත හැදීතයි ආචාරවාද වෙන්නේ. මේ අත්ති අවිගත නැති විගත කියන එක තෝරාගන්නේ නැහැ. කොහොමද? වට්ටානේ තෝරාගන්න. සමහර අය පොත් ලියලා තියෙනවා අති ප්‍රත්‍යය නැති ප්‍රත්‍යය ඔක්කොම ඇති. ඒ දෙක ඇති ප්‍රත්‍යය. ඉතින් අතින් අනිත් කිසි දෙයක්ම කපා හරින්න බෑ. සමහර අය කියන. ඇත නැත කියන දෙකේ ඔක්කොම තියෙනවා. මේ ප්‍රත්‍ය වෙනවා කියන එක තෝරාගන්නේ නැහැ. මොකද්ද? මුකේද ප්‍රත්‍ය වෙන්නේ කියලා දැකලා නැහැ. ආස්වාද වින්දනයයි ලෝක සත්‍යයේ පළවෙනි බලාපොරොත්තු. ඔන්න ඔය නිසායි මේ ලෝක පැවැත්ම යන්නේ. ඔය පැවැත්මට හැදෙන කෝ වැඩ පිළිවෙල සකස් වෙලා තියෙන හේතු පරම්පරාව හැදෙන්නේ. ඔන්න ආස්වාදයේ මූලික කරගෙන පරමාර්ථ කරගෙන ලෝක සත්‍යය. එතන ප්‍රධාන කරගෙන. නේ ඒක ප්‍රධාන කරගෙන හැදෙන හේතු මාලාවයි මේ ලස්සනට වෙන්නලා තියෙන විදිහ කරන්නේ. ඔන්න ඒ තුලයි ආස්වාදයේ පස්සේ යන්න වැඩ හදාගෙන තියෙන්නේ. මහ ලොකු දෙයක් නෙවෙයි. මම විග්‍රහ කරන්න කියලා හිටන් ඉතින් මේකේ විශාල වශයෙන් පටලවලා තියෙනවා. ඔක්කොම තියෙනවා. එහෙම අඩුවක්. තේරුම් ගන්න පුළුවන් හැටි ආයෙත් තියෙනවා. හැබැයි මේ පද නිරුක්තිය වලට මේ භාෂා නිරුක්තිය යනකට පස්සේ හරි අමාරුයි තෝරගන්න. ඉතින් ඒ වචන ඉගෙන ගන්නත් යන අවුරුදු ගානක්. ඒක මොකද්ද කිව්වේ කියේ. ඒක නේද තියෙන්නේ.
උදේ හේතු ප්‍රත්‍ය දෙක අපි කිව්වනේ. ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ආරම්මන පත්‍යය කියන එකට මනසට ආපු දේ රමණය කරනවා කියනකොට. දැන් මනසට එන්නේ කොහොමද කියලා බලා ගන්න ඕනේ. මනසට ආපු දේ. දැන් අපිට මනවදන රූප ආස්වාදයක් ඕනේ. රමණය කරන්න. මනවදන රූප ආස්වාදයේ ගන්න නම් ලක්ෂණ රූපයක් බාහිරින් ඇහැට සම්බන්ධ වෙන්න ඕනේ. ඕක අරමුණු වෙනවා කියන. ආරම්මන උන. ආස්වාදිය මුල් කරගෙන ආපු රූපයක ආපු දේ මනේ සමනය කරනවා. ආරම්භන. සද්දයක් ඒවා. සද්ද ආස්වාදයේ බලාපොරොත්තු වෙනවා. සමනය කරන් තියෙන ආස්වාදයේ ගන්න. කුමක් අරගත්තේ කියලා ශබ්දයේ ගතේ, මිහිරි ශබ්දයේ ගතේ. ඉතින් ආපු ශබ්ද ධාතු හන්ට එනකොට ඒක ආපු දේ සමනය කරන මනේ සමනය කරන්න පටන් ගන්නවා අර ආස්වාදයේ ලබන්නේ. ආරම්භන කරන්නේ ඒක. එතකොට අධිපති ඇදයට පටි කර ගන්නවා කියන්නේ පතිත කර ගන්නවා. දැන් ඉනේන රූපේ ඇහෙන් ඉනේන එක මනේ කරගෙන අර මනවදන්නා රූපාකාරයේ නිර්මාණය කර ගන්න. පතිත කර ගන්න වැඩ පිළිදක් තියෙනවා. මාත්‍රාය. ඔව් මාත්‍රා වලම පතිත කරගෙන තමයි සම්මනේ කරන්නේ. එතකොට අධිපති කර ගන්න. ඒ අධිපති කරගත්ත එකේ තමයි ආස්වාදය. ඒක අන්තරය කියන එක අපි කිව්වේ. අන්න ඉතින්ලා මේ දේවල් කරනකොට අවශ්‍ය කරන මූලික ශක්තිය විශේෂයක් අතුලත් වෙන්න ඕනේ. ඒක තමයි අපි ගොඩනැගිය ආස්වාද බලාපොරොත්තුවේ මතු ආස්වාද විඳින්න කියන මානසිකත්වයේ ගොඩනැගුවා. මතු ඊට අවශ්‍ය දේ ගොඩනගලා නම් සමාවිතට ලං කරලා දෙන ශක්තිය. අනේ ශක්තිය තමයි කිව්වේ අන්තරය කියලා. ඒ ශක්තිය ගොඩනගනකොට දෙපැත්තක් ගොඩනගලා දෙන විපාක වාසිය. සමාන අන්තරයක් හදලා දුන්නා. ඒක අනන්තරය සමානන්තරය එකත් වෙලා තමයි ආස්වාදයේ සම්බන්ධ වෙන්නේ. සමානන්තරය ගොඩනගෙන අනන්තරයක් දෙතන. මේ අනන්තරය සමානන්තරය එකට යනවා කිව්වෙත් ඒකයි. ඒ සාජාත. මේ සහායයට ජාත වීම. දැන් අපි තමකෝ ලස්සන රූපෙත් තියෙනවා. බලන්න ඇහක් තියෙනවා. ආලෝකේ නැහැ. දැන් සහායයට ජාතකයක් වෙන්න ආලෝකේ නැති මේ සහායයට තියෙනවා. ඒවට බාහිර දේවල් කියනවා. ඒතරේ හරක වෙන්නේ ඒක. සහජාතකයේ අවශ්‍යයි. එතකොට ඊට පස්සේ අන්‍යෝන්‍ය වශයෙන් ඒ රූපේ දිහා බලනකොට ඒ ආස්වාදය ගන්නවා. ඒකට හිත යොමු කරනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ එක එක සම්බන්ධතාවය. ඒ රූපේ, ඒකේ වින්දනේ, ඒ සංඥාව කර ගන්නවා. ඒතර ඒ ඔක්කොම එකට එකතු කර ගන්නවා. සංකාර විඥාන ඔක්කොම අරගෙන යන අඤ්ඤමඤ්ඤ පත්‍යයෙන් ප්‍රත්‍ය කර ගන්නවා. එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කර ගන්නවා. සම්බන්ධ කර නොගත්තොත් එහෙම ගන්න විදිහක් නෑ. වින්දනේ ගන්න විදිහක් නෑ සංඥාව ගත්තේ නැහැ. සංඥාව ආවෙන්නේ නැහැ විඳින්න විදියකුත්. වින්දනයක් ගන්න බලාපොරොත්තුවක් නැහැ සංඥාව පිළිදන්නේ. ඒ වගේ එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එන්නේ. අඤ්ඤමඤ්ඤ කිව්වෙත් ඒකයි. අන්න ඒක නැගෙන විදිහක්. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නැත්නම්. ඔව්. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ගත්තට පස්සේ තමයි නිස්සරේ කරන්නේ. නිස්සරේ කියන්නේ ඇතුළ. ආස්වාද ඇතුළට වහිනවා. තවත් ගන්නවා. යලි යලිත් ගන්නවා. අරගෙන සකස් කරගෙන නිස්සරේ කරනවා. දැන් ආධාරකේ ගන්නවා උපනිස්සරේ. ඒක තේරෙනවද? උපනිස්සරේ කියන්නේ ඒකට ආධාර වෙන්නේ. ඉතින් පුරේ ජාත ප්‍රත්‍ය. ඉතින් මුලින් හටගන්නේවා ඒකට ආධාර වෙනවා. පච්චේ ජාත, පච්චා ජාත. පසුව හටගන්න බලාපොරොත්තුවක් ඒකට හේතුකාරක වෙනවා. ආසේවනි. යලි යලි ගොඩනගලා බලවත් කරලා ඉතින් පුරුදු කරලා ඒ සේවනයේ බලවත් කරගන්නවා. ආසේවන ප්‍රත්‍ය. යලි යලි ඒ සේවනය කරා එනවා. එන්නේ එක යලි යලි වර්ධනය වෙනවා. ආසේවන. දැන් වාහනයක් පදවන්න පුරුදු වුණාම අද වෙච්ච පුරුද්ද හෙට එකතු වෙනවා. ආසේවන වෙනවා. ඒ වගේ යමක් පුරුදු වෙනවා පුරුදු වෙනවා කියන්නේ ආසේවන. මේ කම්මපත්ති. මේ කරන කර්මය තුලින් කර්ම බලවේගය සත්‍ය වෙනවා. ඔය විදිහට කරලා ගත්තාම යලියෙන් මතු ගොඩනගනවා. ඒක විපාක ප්‍රත්‍ය. ඊට පස්සේ විපාක ප්‍රත්‍ය එනවා. කර්ම විපාකයේ වශයෙන් ආයත සකන් දිවනාසය ආදී හදලා දීලා ආය සකස් කරලා දෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් ඒවා පෝෂණය කෙරෙන්නත් ඕන. ආහාර ප්‍රත්‍යයෙන් ඒක වර්ධනය කර ගන්නවා. ඔව්. සතර ආකාරය හරිය කර්ම ඔක්කොම තියෙනවනේ.
මේ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර ඔක්කොම ආහාර බා. ඒ ඔක්කොම හුයි. ඒවා ලැබෙන්නේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ප්‍රත්‍ය. ඉන් ධ්‍යාන ප්‍රත්‍ය තුලින් බාධක හා කරලා අවශ්‍ය මාර්ගයේ බාධාගෙන ඒ පැත්තට යොමු කරලා ඊට සකස් කරගන්න. ඔව්. දැන් ධ්‍යාන කරනවා කියලා කියන්නේ තමන් බලාපොරොත්තු වෙන්නේ ධ්‍යානයේ කියනකොට. දැන් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන ආදී වශයෙන් තිබෙන ධ්‍යාන කියන්නේ සමාධිය වලට මේක පැත්තක්. ඒ ධ්‍යාන පැත්ත. ධ්‍යාන කිරීම කියන වචනේ කියන්නේ දවාහර දමනවා විරුද්ධ දේවල්. ඉතින් අපි නිතර භාවිතයට ගන්න මේ අපිට අවශ්‍ය ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ ආදී වශයෙන් කියන්නේ විමුක්තිය සඳහා හෝ චිත්ත සාන්තිය සඳහා හෝ රූපාවචර ආස්වාදිය සඳහා. ඒක අපි නැඹුරු කරගන්න යන දෙවි ධ්‍යානෙ ඉතින් අපිට ප්‍රසිද්ධව තියෙනවා. නිසා අපි දෙනවා ධ්‍යාන කරනකොට දවාහරින්නේ මේ කෙලෙස් කියලා. කොයි පැත්තෙන් ගියා හරි ඒක යුද්ධ ධර්මයේ දවාහරින්න ඕනේ. දෙවොත් ඒ කාරණේට මාර්ගය පැහැදිලිනවා. ධ්‍යාන වාක්‍යයෙන් මග්ගපත්තියට එනවා. ඒ ටික සමාන කෝලයි. ඈ? ඔව්. ඒක දවාහරිය වань. විරුද්ධ කාරක දහමනේ සුසුම් හෙලෙමි යවන්නේ. සුවයි කියලා ගත්තේ ඒවා. ඒවෙන් ගොඩනගා ගත්ත එක. ඒකේ හැදිලා තියෙන පංචකාම ආස්වාදයට ගැලපෙන පරිසරය. මේ පරිසරය තුර ඉන්නකොට රාග දාහ ආදී එනවා මිසක්. ඒකෙන් මිදීමක් නැහැ. රාගී ආස්වාදයේ විරුද්ධ ඇතිවෙනවා ඒ විදිහට. ඇති වෙනවනේ. පරිණාමය. ඒ සුවයි කියලා ගන්න එක සුම් කර දාන එක සුසුම්. ඒක එක්තරා විදිහක සම්‍යක් ප්‍රයෝගයක්. කයේ තිබෙනා වූ දවාහරණ කොටස දවාහරිනවා. විරුද්ධ කොටස දවාහරිනවා. අපි බලාපොරොත්තු තියෙන්නේ හිත පාරිශුද්ධියම. කාය පාරිශුද්ධියත් ඒකට ආධාර වෙනවා. උපලිස්රේ න ะ. ඉතින් ඒක සුද්ධ කර ගැනීමට ගන්න වැඩ පිළිවෙලක් තමයි සුසුම් හැදීම. ඒ සෝවානේ කපයන්නේ ඒකෙන් සතරපාවක් තමයි ඥාන. ඔව්. ඒකයි. සතරපාවකට එන්නේ කෙලෙස් ධානය වුණා. ඔව්. දවාහරි. නිරෝධ දෙන්න වගේම. ඒ වගේම සමාසම. ඔව්. මූල ධර්ම කොහොමද දවාහරි. ඒකයි. සහජාත පත්‍ය කියන්නේ එක් වහට ගැනීම සත්‍ය වෙන ආකාරය. දැන් ඔක්කාන්තිකේ නාම රූප ගන්නවනේ සහජාත පත්‍ය. දැන් සහජාත කියන වචනේ ගත්තාම දැන් පොත්වල විග්‍රහ කරනවා සහජාත වෙන හැටි. ඒක එක්වම හැසිරෙන එක්වම ජාතක වෙන එකක්ම සිද්ධ වෙන චිත්ත චෛතසික කියලා සහජාතයි කියන්නේ. චිත්තේට චෛතසික සහජාතයි. එතකොට රූපස්කන්ධේ නා වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන එකට සහජාතයි. මේ සහජාත කියන එකේ නියමාර්ථයේ සහායයට ජාත වුණා. මොන සහායද? මූල ධර්මයක් තියෙනවා ආස්වාදයේ බලාපොරොත්තු. අන්නේ ආස්වාද බලාපොරොත්තු මුල් කරන්නේ ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙලට. යමක් ගොඩ නගනවාද? ඒකට සහායයට ජාත වෙන්න නම් ඒ හා සමග තිබිය යුතුයි. නැති එක සහායයට ගන්න බෑනේ. ඔව් මට පොඩ්ඩක් උදව් කරපන් කියලා අපි කෙනෙකුට කිව්වොත්. උදව් කරන්න කෙනෙක් නැත්නම් කාට කියන්නේ? එහෙනම් එතන ඉන්න බෑ. සහජාතන මේ දේ තියෙන්න ඕනේ. ඔව් සහජාතයි. සහායයට ජාත වෙනවා හැව සහායයට උපදිනවා කියන එකයි සහජාත කියන්නේ. දැන් සප්ත සහජාත වස්තු කියන්නේ. සහායයට උපංගය. ලෞතර බුද්ධත්වයට පත්වීමේ කාර්යය සඳහා යම්කිසි වැඩ පිළිලක් ඇද්ද. ඒ සඳහා සහයෝගයට සම්බන්ධ කාරණා හතකට සප්ත සහජාත වස්තු කියනවා. සහායයට ජන්චේනවා කියන්නේ ඒකක්. එහෙනම් ඒකේ ස්වභාවය අපි ත්‍රික්ෂණව සිවුම් මාර්ගයේ විග්‍රහ කරලා තමයි කියන්නේ. එකින් එක සහජාත සහාය වෙනවා. එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. මේ ක්‍රම ඔය කිව්ව රටාවටම ක්‍රම ටික තෝරාගත්තාම සකස් වෙන ආකාරය බලාගත්තේ. ඔව්. එකකින් වෙන්නේ. බොහෝ ක්‍රම වෙනවා. අනේ බහු ප්‍රත්‍ය. අයි ඊදාකාර ප්‍රත්‍ය. ඒක තමයි කියන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා වෙන හැටි බලපුවාම මේ ප්‍රත්‍ය ඔක්කොම අහු වෙනවා. ඒක දැනගන්න බලා කොහොමද සම්බන්ධතාවය කියන්නේ. සංඛාර බඳගෙන ඉන්නේ නැහැ. යා අවිජ්ජා උපනිසා සංඛාර. එහෙම වෙන උදන් තියෙන්නේ. අවිජ්ජා උපනිසල ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යේක සංඛාර වෙනවා.
සංඛාර උපනිසා විඥාන. විඥාන උපනිසා නාම රූප. ඔය උපනිශ්‍රේ ප්‍රත්‍ය සම්බන්ධ කරලා පෙන්නනවා. උපනිශ්‍රේ වෙනවා. මෙහෙ වෙන්න දැනුත් තියෙනවා සූත්‍ර පිටකේ. විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා. ප්‍රත්‍ය ප්‍රත්‍යඋප්පන්න ප්‍රත්‍ය නීක. දැන් ඒක තමයි මේ විග්‍රහය කියන්නේ. ප්‍රත්‍ය වෙන එකක් තියෙනවා ප්‍රත්‍ය වෙනවා කියන්නේ මුලින් යමක් හට ගැනීමට අවශ්‍ය නැ මූල ධාතුව. ඒක ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍යයෙන් යමක් උපදුනා නම් ඒක ප්‍රත්‍යඋත්පන්න. ඒ ප්‍රත්‍යයෙන් ඉපදින දේ නොවන. ඒ ඉපදීමට හේතුකාරක වන්නා වූ උදව් දෙන තව එකක් නැත්නම් ඒකෙන් විතක්කරයමක් වෙන ප්‍රත්‍ය නීක. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක කියලා ගොඩක් තුනක් ත්‍රිරාශිය කියලා බෙදෙනවා. ඉතින් ඔය ඉතින් එකිනෙකට විග්‍රහ යන්නේ. මේ දහම් ප්‍රත්‍ය වෙන ඒවා. කියන්නේ එකිනෙකට විග්‍රහයන්දී එන්නේ විග්‍රහය විශාලයි. චිත්ත චෛතසිකයන්ගෙන් එතකොට චිත්තේ සම්බන්ධ වෙන දහම් තියෙනවා. ප්‍රත්‍ය වෙන දහම්. ප්‍රත්‍යෝත්පන්න වෙන ඒවා තියෙනවා. එතකොට ප්‍රත්‍ය නීක වෙන්නේ ඒවට සම්බන්ධ වෙච්ච ප්‍රත්‍යයෙන් උපන් නැති දහම්. ඒ ආදි වශයෙන් විග්‍රහ වෙනවා. හිඟා තියෙනවා විග්‍රහ. ඔකට කියනවා ඒ ත්‍රිරාශිය කියලා. සුවිසි ප්‍රත්‍ය ත්‍රිරාශිය කියලා එකක් ගාක් ඉන්නේ ගැඹුරු. ඒ ත්‍රිරාශිය කියන එකෙන් තමයි ඒකේ විග්‍රහ කරන්න ඉගෙන ගන්න. විතර ඒ කියන ක්‍රමයේ තියෙන දැන් අපිට උගන්වන ක්‍රම රටාව. ඒ ක්‍රම රටාව තුළින් ওই පද නිරුක්තියෙන් ගන්න ඔය විදිහට ලේසියෙන් අර්ථය ගන්න බෑ. ඒක හරිය ගැඹුරුයි. නමුත් ඔය ටිකම තමයි විග්‍රහ වෙලා තියෙන්නේ ඒකේ. විගත ගති කියනකොට ගති කියන එකත් ඔකේ තියෙනවා. විගත අවිගත. ගත විලා කියන වචනේ තියෙනවා. ගතියක් යම් තැනක නැත්නම් සත්‍ය වෙන්නේ මොකක්ද? ගති නිරෝධන. ගති නිරෝධන ඉතින් ඉවරයි. සත්‍යයක් වෙන්න බෑනේ. ගතියෙන් වෙන් වෙච්ච එකක් නම් විගත කියන්නේ. ගති වෙන් වුණා නම් ප්‍රත්‍ය වෙන්න බෑ. ප්‍රත්‍ය කියලා ප්‍රත්‍යෝත්පන්නයක් කරන්නේ. ගෙවි ගියාට පස්සේ තව එකක් ගොඩනගන්නේ. නිර්වාණ ප්‍රඥාප්ති කියන දෙකේ ස්වභාවයත් එහෙම නෙවෙන්නේ. නිර්වාණයටවත් ප්‍රඥාප්තියට තව දෙයක් ගොඩනගන්නේ. හේතු ඵලයක් නැහැ ඒක. ඒවා හේතු පමණයි. එන්න ප්‍රත්‍ය පමණයි ප්‍රත්‍ය උත්පන්න නැහැ ඒක. නිවනින් ප්‍රත්‍ය උත්පන්න තියෙනවා නිවන් දැක්ක කාරින සාහිත්‍යයක් උපදීවක් හේතුව. ඒක වෙන්නේ නැහැ නිවන් දැක්ක කෙනා. ලෝකේ හේතු වෙන්නේ. ඈ? ලෝකේ සහ ලෝකයට හේතු. ඉතින් ওই දෙක දැක්කහම අනිත් හේතු කියනත් ඔය ඒක දැක්කට පස්සේ ලෝක නිරෝධය මුලින්ම හේතු ප්‍රත්‍යයෙන් අයින් කරගන්න. මේ තියෙන පටිච්චසමුප්පාදේ මේ නිරෝධය ඒක අනිත් පැත්ත. මේ හේතුන් පරිච්ඡ සම්භූත මේ සම්භූත වෙන හැටි. හේතු බංගා නිරුද්ධති. හේතු බංග වුණා ඉවරයි. හයෙන් ඔතප එක තමයි හේතුව. හයෙන් ඔතප එක ඉවර කරන්න විතරයි තියෙන්නේ. දැන් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හරි අලෝභයෙන්, ආදේශයෙන් ආවෙන් හරි ලෝක ප්‍රයත්න ආස්වාදයේ බැඳෙනවනේ. ඒක අහ කරුවා අනිත් ඔක්කොම ඉවරයි. ඔව්. හේතු බංගා නිරුද්ධ. ඔබ දැනගෙන හිටියත් එකයි නැත්නම් එකයි. මම ඉතල කලපාලම් කරගන්න එක නෙමෙයි ඒක සංඥා විතරයි. ඔබේ කොට ගහගන්න. මේවා ගන්න දෙයක් නෙමෙයි. නා විග්‍රහ කරලා තියෙන කී යම් කිසි න්‍යාය ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඥානයේදී චිත්ත ප්‍රහාදයක් ඇති වෙන්නයි. ඇති වෙලා උන්වහන්සේ කියන දේවල් වල තියෙන විශ්වාසයේ සත්‍යතාවය උන්වහන්සේගේ තීක්ෂණ ඥාණයෙන් පෙන්නපු යමක ඇත්ත මේවා දැන ගැනීමට මේක ලොකු ආධාරයක් තියෙනවා. මේ ඒතකොට මිසක් නෙවෙයි මේක නිවන් දැකීමනේ මේක දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නෙවෙයි. හේතු අහ කරනකොටම අනිත් ඉවරයි. ඔව්. ඔක්කොම පරිසම්පාදන වගේම තමයි. ඒක නෙමෙයි. ප්‍රවෘත්ති සහ පරිසන්දි සම්මේලනය. ඔය කියන්නේ.